අයිබෝන් දරුවනේ අපි sannivedanaye හා මාධ්‍ය අධ්‍යයනයේ බහුවර්ණ ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ ප්‍රශ්න පත්‍ර අංක 2 අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න කලින් විශේෂයෙන් මතක් කරන්න ඕන 2020 වර්ෂයේ විභාගයට මුහුණ දෙන දරුවෝ ඔබ විභාගයට යනකොට බහුවර්ණ ප්‍රශ්න 2000කටවත් මුහුණ දීලා යන්න 2000ක්වත් සාකච්ඡා කරලා යන්න. එහෙම වුණත් අවමාශයෙන් 2000ක් එහෙම වුණත් ඔබට පහසුවෙන්ම ඒ සමාර්ථයකට යන්න පුළුවන් වෙයි. ඉතින් අපි එම ප්‍රශ්න පත්‍ර සංග්‍රහය යටතේ ප්‍රශ්න 500ක් සාකච්ඡා කරනවා. මේක ඊළඟ පොත යටතේ තවත් ප්‍රශ්න 500ක් සාකච්ඡා කරනවා. ඒතර ප්‍රශ්න 1000යි ඔබට පුළුවන් ඔබේ පාසලෙන් හරි ඔබ යන පන්තියෙන් හරි ඔබට ඉතුරු තව ප්‍රශ්න 1000ක් 2000ක් විතර සාකච්ඡා කරලා ගියොත් ඔබට පහසුවෙන්ම ඒ සමාර්ථයකට යන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ පොත මිලට ගන්න පුළුවන් ඔබට ගොඩගේ සරසවි සහ ලුමිනෙක්ස් තියෙන පොත්හල් වලින් ඊට අමතරව මේ දුරකථන අංකයට 07193354547 දුරකථන අංකයට ඔබට ඇමතුමක් ලබා දීමෙන් පොත නිවසට ගෙන්න ගන්න පුළුවන් වෙයි. හොඳයි අපි සාකච්ඡා කරන්න ගමු. ඔබ සාකච්ඡා කරනකොට ඔබට පළමුව පොත අතේ තියෙන්න ඕන. පොතේ ප්‍රශ්න වලට ඔබ උත්තර ලියලා ඊට පස්ව තමයි මා සමග සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕන. ඒ නිසා පොත නැතුව ඔබ මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වුණොත් ඔබට අඩු ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයේ සම්බන්ධ ප්‍රධාන ප්‍රභේද දෙක වන්නේ ප්‍රධාන වශයෙන්ම මාධ්‍ය හිමිකාරීත්වයේ ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය වශයෙන් තමයි අපිට සලකන්න වෙන්නේ. ඒ නිසා උත්තරය 1 රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කියන උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. උත්තරය 1. තව තියෙනවා රාජ්‍ය හා සුබ සාධන මාධ්‍ය, ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය, වෘත්තීය හා පුරවැසි මාධ්‍ය. මෙතන අහන්නේ හිමිකාරීත්වයනේ. එක්ක රාජ්‍ය මාධ්‍ය අපේ රටේ තියෙන්නේ. එහෙම නැත්නම් පෞද්ගලික මාධ්‍ය. හරි. දෙවෙනි ප්‍රශ්නය sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් බවට පත්වීමට අදාළ කාලවකවානුව sannivedana අධ්‍යයනය කියන විෂය ශාස්ත්‍රීය විෂයක් බවට පත්වීමට අදාළ මූලික කාලවකවානුව අපි බලමු. උත්තර මිනිසාගේ ආරම්භක අවධිය 20 වැනි සියවසේ අග භාගය කියන්නේ මේ මෑත කාලේ, 20 වැනි සියවසේ මැද භාගය, 20 වැනි සියවසේ මුල භාගය, ප්‍රාග් ඓතිහාසික අවධිය. උත්තරේ එන්න ඕන 20 වැනි සියවසේ මුල භාගය. sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් ලෙස බිහි වෙන්නේ මූලික වශයෙන්ම 1900 කියන සියවසේ මුල් කාලේ 1925 30 35 40 වගේ කාල වෙනකොට තමයි මේ විෂය නිර්මාණය වෙන්නේ. ඒ නිසා උත්තරේ එන්න ඕන 20 වැනි සියවසේ මුල භාගය කියන උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නය මූලික sannivedana වර්ගයකට අයත් නොවන්නේ මූලික sannivedana වර්ග අපේ විෂය නිර්දේශය කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මොනවද? අන්තර්වාර්තී පුජ්‍යල sannivedanය, අන්තර් පුජ්‍යල sannivedanය, සමූහ sannivedanය, මහජන sannivedanය, ජන sannivedanය සහ අතත්ත්‍ය sannivedanය. එතකොට මෙතන උත්තර බලමු අපි. අන්තර්වාර්තී sannivedanය ඒක හරි. අන්තර් පුජ්‍යල sannivedanය හරි. කණ්ඩායම් sannivedanයත් හරි. මොකද මේ සමූහ sannivedanයම තමයි. ජන sannivedanය හරි. විද්‍යුත් sannivedanය කියලා දිනවා. ඒක තමයි වැරදි. උත්තරේ 5. 4 නවමාධ්‍ය ක්‍රියාවලියකදී තොරතුරු ජාල එකට සම්බන්ධ කිරීම කුමන නමකින් හැඳින්වේද? තොරතුරු ජාල එකට සම්බන්ධ කිරීම නවමාධ්‍යවල අධිපාඨනීයත්වයේ ස්වයංකරණය, අංකිතකරණය, ජාලගතකරණය, අන්තර් ක්‍රියාකාරීත්වය මේ ඔක්කොම නවමාධ්‍යවල ලක්ෂණ. අධිපාඨනීයත්වයේ ස්වයංකරණය, අංකිතකරණය, අන්තර් ක්‍රියාකාරීත්වය, ජාලගතකරණය කියන ඒවා. ඒතර මෙතන නවමාධ්‍ය ක්‍රියාවලියකදී තොරතුරු ජාල එකට සම්බන්ධ කිරීමට අපි කියනවා ජාලගතකරණය කියලා. උත්තරය 4. හතරවෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නය sannivedana විෂය sannivedana අධ්‍යයනය නමින් ස්වාධීන විෂයක් ලෙස වර්ධනය වීමට පෙර. ඒ කියන්නේ sannivedanaයේ විෂය නිර්මාණය වීමට කලින් වර්ධනය වීමට පෙර ඊට අදාළ කරුණු අන්තර්ගත වූ විශේෂ ශාස්ත්‍ර වන්නේ. ඒ කියන්නේ sannivedanaයේ විෂය බිහි වෙන්න කලින් sannivedanaය ගැන කරුණු සඳහන් වුණා සමහර විෂයන් වල. ඒ විෂයන් මොනවාද කියලා අහනවා. ඒ විෂයන් තුන තමයි උත්තරේ එන්න ඕන. 1 මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව. හරි. පසුව තමයි මේ විෂයන් වලින් කරුණු එකතු කරගෙන තමයි මේ විෂය 1940 විතර වගේ වෙනකොට නිර්මාණය වෙන්නේ. 5ට උත්තරේ 1. 6 ප්‍රථමයෙන් sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය පදනමක් කරා ගැනීමට පුරෝගාමී වූ කුජලයෙන් තිදෙනෙකු වන්නේ. ඒ කියන්නේ මුල්ම වශයෙන්ම මේම විෂය බිහි කිරීමට පුරෝගාමී වූ කුජලයෙන් තිදෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනා තමයි. උත්තරේ එන්න ඕන 6ට 1. චාල්ස් කූලි, වෝල්ටර් ලිප්මාන්, ජෝන් ඩුවි. හරිද?
හත්වෙනි ප්‍රශ්නය ඉහත ප්‍රශ්නයත් එක්කම සම්බන්ධ ප්‍රශ්නයක්. චාල්ස් කූල් විසින් රචනා කරන ලද ග්‍රන්ථය. චාල්ස් කූල් විසින් මෙවැනි ග්‍රන්ථ සම්බන්ධ ප්‍රශ්නත් එන්න පුළුවන්. චාල්ස් කූල් විසින් රචනා කරන්නේ සමාජ සංවිධානය කියන කෘතිය. උත්තරය 3 8 බහුතර ජනතාවකට වැදගත් වන දැඩි බලපෑමක් ඇති කරන්නා වූ කාලීන වටිනාකමින් යුතු පුවත්. ආයෙ අහගන්න. බහුතර ජනතාවකට වැදගත් වෙනවා, දැඩි බලපෑමක් කරනවා, කාලීන වටිනාකමින් යුතු පුවත්. උත්තර මෘදු පුවත්, දෘಢ පුවත්, කාලීන පුවත්, ගවේෂණ පුවත්, ප්‍රාදේශීය පුවත්. ඒවට අපි කියන්නේ බහුතර ජනතාවකට වැදගත් වෙනවා, දැඩි බලපෑමක් ඇති කරන පුවත් කියන්නේ දෘಢ පුවත් කියලා අපි කියන්නේ. අපි අද පත්‍රය අරගෙන බලුවොත් පත්‍රයේ මුල් පිටුවේ තියෙන දෘঢ় පුවත් ඉස්සල්ලා මුඩින්ම. හරි ප්‍රධාන සිරස්තලයේ තියෙන දෘঢ় පුවත. හරි රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ඉස්ලාම් දෘಢ පුවත් ටික තමයි කියන්නේ. දවසේ වැදගත්ම ප්‍රබලම සිදුවීම් ටිකට අදාළ පුවත්. හරිද? 8ට උත්තරය 2. 9 ශ්‍රී ලංකාවේ සංනිවේදන අධ්‍යයන ශීර්ෂයේ පුරෝගාමී චරිත අතරට අයත් නොවන්නේ මින් කවරෙක්ද? ලංකාවේ සංනිවේදන ශීර්ෂයේ පුරෝගාමීන් ඉන්නවා. අපි බලමු මෙතන තියෙන උත්තර වලින් කවුද අයිති නැති කියලා. මහාචාර්ය විමල් දිසානායක මහතා හරිනේ නේද? මහාචාර්ය සුනන්ද මහින්ද මහතා හරි. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා, ආචාර්ය ඉබ්බින්නාරිදාස මහතා, අයිඑම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා. අයිඑම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාත් අපිට වැදගත් වෙන මොකද එතුමා අධ්‍යාපන ඇමතිවරයා ඉන්න කාලේ 1969 68 වගේ කාලෙදී දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ සංනිවේදන පාඨමාලාවක් ආරම්භ කරන්න මූලික වුණා එතුමා. ඒ නිසා එතුමා ගියන් පුළුවන්. එඩ්ඩිනාරිදාස මහතාත් හරි. එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ වගේම දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ සංනිවේදනයේ විෂය නිර්මාණය කිරීමේදී දායකත්ව පුජ්‍යරි. නමුත් අපිට අයින් කරන්න වෙන උත්තරය තමයි උත්තරය 3 මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරය 3. තේරුණාද? ඊළඟ ප්‍රශ්නය 10 යාවත නිවසේ සිටින රවී නිතරම තමන් සමග අල්ලාප සල්ලාපයට පැමිණීම සමන්ට මහත් හිස්රදේ. එම නිසා රවී නිවසට එනවා දකිත්ම සමන් රූපවාහිනී නැරඹීමට පටන් ගන්න. හරි? දැන් මොකද වෙලා තින්නේ? යාවත නිවසේ ඉන්න රවී යා නිතරම එනවා කතා කර කර ඉන්න. මේක සමන්ට හිස්රදයක් නිසා යා එනකොටම ටීවී එක ඔන් කරගන්නවා. මේ සංනිවේදනයේ කවර ප්‍රයෝජනයක් ලෙස සැලකෙන්නේ? සංනිවේදනයේ ප්‍රයෝජන 4ක් තියෙනවානේ. ඒතර මේ ප්‍රයෝජන 4න් කවුරු හරියෙන් මිදෙන්න අපි ජන සංනිවේදන මාධ්‍යයක් පාවිච්චි කරනවා නම් ඒකට අපි කියනවා නිෂ්කර්ෂණය කියලා. නිෂ්කර්ෂණය කියන්නේ පුජ්‍යලයන්ගෙන් හා කාර්යයන්ගෙන් ඉවත්ව සිටීම. හරිද? එතකොට යාවදනයේ සිටින රවී නිතරම තමන් සමග අල්ලාප සල්ලාපයට පැමිණීම සමන්ට හිස්රදේ කියම නිසා රවී නිවසට එනවා දකින්න සමන් රූපවාහිනී නැරඹීමට පටන් ගනී. මේකට අපි කියනවා නිෂ්කර්ෂණ කාර්ය කියලා. 10ට උත්තරය 3. නිෂ්කර්ෂණය කියන්නේ තර පුජ්‍යලයන් හා කාර්යයන්ගෙන් ඉවත්ව සිටීම. 11 වෙනි ප්‍රශ්නය සංනිවේදනයේ පිළිබඳ HUB ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ. ජන සංනිවේදනයේ පැතිරී යාම පිළිබඳව ආකෘතියක් ඉදිරිපත් කරනවානේ. ඒක ඉදිරිපත් කරන්නේ රේ එල්ඩන් හයිබර්, ඩොනල්ඩ් ආර් අන්ගුරේට්, තෝමස් ඩබ්ලිව් බෝඩ්. 11ට උත්තරය 1. 12 සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ සංනිවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල 10ක් තියෙනවනේ. ඒ 10ට අයිති නැත්තේ මොකක්ද කියලා බලමු. උත්තර මාධ්‍ය සාක්ෂරතාවත්පත් වීම, සමාජ ප්‍රගමනය සඳහා සක්‍රීය දායකත්වය. මේ දෙක හරිනේ. විචාරශීලී චින්තනය දියුණු වීම නිවැරදි. ගවේෂණශීලී භාවය ඇතිවීම නිවැරදි. දේශපාලන දැනුම ලැබීම. අන්න ඒක තමයි අවම වැදගත්කම තියෙන උත්තරය. අපිට ගන්න වෙන්නේ උත්තරය 4. 13 සංනිවේදනය විශේෂ ශ්‍රී ලංකාවට මුලින්ම හඳුන්වා දීම සිදුවන්නේ කුමන ආයතනයක් මූලික කරගෙනද? ශ්‍රී ලංකාවට මුලින්ම හඳුන්වලා දෙන්නේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය මූලික කරගෙන. දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය තමයි මුලින්ම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ කැලණි විශ්වවිද්‍යාලය ඒ විදිහට. හරි. 1968 69 කාලේ පුවත්පත් කලාවේදී කියලා පාඨමාලාවක් ආරම්භ කරන දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ. තේරුණාද? 14 වෙනි ප්‍රශ්නය ශ්‍රව්‍ය මාධ්‍යයක් වශයෙන් ගුවන් ඉදිරියට ප්‍රධාන තැනක් හිමීමට මූලික හේතුව. මෙතන තියෙන උත්තර පහම ආසන්න වශයෙන් නිවැරදි. නමුත් අපි වඩාත් සුසු උත්තරය හොයාගන්න ඕන. ඒ හුදේකලා බව නැති කරන මාධ්‍යයක් බැවින්. ඒක හරි ගන්න පුළුවන්. නමුත් ඒකම කියලා ගන්න බැරි හුදේකලා බව නැති කරන මාධ්‍ය තවත් තියෙනවා. ප්‍රජාගුවන්විදුලි සේවා ක්‍රියාත්මක කළ හැකි බැවින්. ඒක ටිකක් ගන්න බැරි උත්තරයක් නේ. බොහෝ දෙනා අතර ජනප්‍රිය මාධ්‍යයක් බැවින් එක.
ඒකත් අපිට ගුවන්විදුලි විතරක් නෙවෙයි ජනප්‍රිය. පැය 24 පුරාවටම රස විඳිය හැකි බැවින්. ඒකත් ගන්න බෑ. පැය 24න්ම පාවිච්චි කරන්න පුළුවන් එකම මාධ්‍ය ගුවන්විදුලිය නෙවෙයි නේද? එහෙනම් උත්තරේ එන්න ඕන 2. අවම බලයකින් හා අවම පිරිවැයකින් ක්‍රියාත්මක කළ හැකි වීම. දැන් ඈත පිටිස්සර ගමක වුණත් දුෂ්කර මැටි කටු මැටි පැල්පතක වුණත් ගුවන්විදුලියක් පාවිච්චි කරන්න පුළුවන්. යුණත් එහෙමනේ දැන් රූපවාහිනියක් ගන්න කන් මිනිස්සු ගුවන්විදුලියක් ගෙදරට ගේනවනේ. මොකද පොඩි මොදලක් වැය වෙන්නේ ගෙදර විදුලිය නැතත් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි බැටරි කෑල්ලක් දාගත්තම රුපියල් 200ක් දීලා වුණත් අර පේමන්ට් එකෙන් ගුවන්විදුලියක් ගේන්න පුළුවන්. එතකොට ශ්‍රව්‍ය මාධ්‍යයක් වශයෙන් ගුවන්විදුලියට ප්‍රධාන තැනක් හිමිවීමට මූලික හේතුව තමයි දරුවනේ අවම බලයකින් හා අවම පිරිවැයකින් ක්‍රියාත්මක කළ හැකි වීම. 14ට 2. 15 ලතින් භාෂාවේ කොමියුනිස්ට් යන වචනේ අර්ථය පොදු බවට පත් කිරීම. හරි? උත්තරය 3. 16 ඔන්න දැන් එනවා නිර්වචනයක්. ඔබට නිර්වචන දෙකක් විතර වුණත් එන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. නිර්වචන සියල්ලම ඔබ බලා ගන්න ඕන. සංවේදනය පිළිබඳ නිර්වචන 5ක් තියෙනවා නේද? ජන සංවේදනය පිළිබඳ 2ක් තියෙනවා, අතත් සංවේදනය පිළිබඳ 2ක් තියෙනවා, ජනමාධ්‍ය පිළිබඳ 3ක් තියෙනවා, පුවත්පත පිළිබඳ 3ක් තියෙනවා, පොත් පිළිබඳ 2ක් තියෙනවා. ඊට පස්සේ සංග්‍රහ පිළිබඳ 2ක් තියෙනවා, සංස්කෘතිය පිළිබඳ 3ක් තියෙනවා, සාක්ෂරතාව පිළිබඳ 1ක් තියෙනවා, මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ 4ක් තියෙනවා. ඒ විදිහට නිර්වචන පළවෙනි කොටසට අදාළ නිර්වචන 24ක් තියෙනවා. 12 ශ්‍රේණියට අදාළ. හරි? දෙවෙනි පොත කතා කරද්දී අපි කතා කරමු 13 වසරට අදාළ නිර්වචන පිළිබඳ. ඒ නිසා ඔබ නිර්වචන ඔක්කොම බලා ගන්න ඕනේ. මොකද නිර්වචන අනිවාර්යෙන් එනවා විභාගෙදී. තීරුණාද? 16 මානව සබඳතා රඳවා සිටින්නා වූ වර්ධනය කරන්නා වූ සියලු සංකේත මෙන්න ඒවා දේශින් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳුම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම sannivedanaya. එම නිර්වචනයේ චාල්ස් කූලිගේ sannivedanaya පිළිබඳ නිර්වචනය. පැහැදිලි? 17 වෙනි ප්‍රශ්නය. වාචික sannivedana කුසලතාවක් ලෙස අඩුවෙන්ම අදාළ වර්ණය. වාචික sannivedana කුසලතාවක් ලෙස අඩුවෙන්ම අදාළ. දැන් වාචික sannivedana කුසලතාව අපිට මතක තියෙනවා. වාචික sannivedana කුසලතා, නිර්වාචික sannivedana කුසලතා, දෘශ්‍ය, ශ්‍රව්‍ය, රූපණ හැම එකකම sannivedana ස්වરૂප තියෙනවා කීයක් තියෙනවද? හැම sannivedana ස්වરૂපයකම ඔයගලන්ට කුසලතා මතක තියාගන්න වෙනවා. වාචික sannivedana කුසලතාව ලෙස අඩුවෙන්ම අදාළ වර්ණය තමයි උත්තරය 1. භාෂා සාක්ෂරතාව ලබා ගැනීම. හරි? වාක්කෝෂය පුළුල් කර ගැනීම, ඉදිරිපත් කිරීමේ කුසලතාව වැඩි දියුණු කර ගැනීම, යෝග්‍ය භාෂා භාවිතය, වගකීමින් යුතු වචන භාවිතය, මේ වගේ දේවල් අපි කියන්නේ වාචික sannivedana කුසලතාව තමයි. නමුත් භාෂා සාක්ෂරතාවයේ වාචික sannivedana කුසලතාවයක් නෙමෙයි උත්තරේ 1. 18 ධනය හා බලය පිළිබඳ අසමතුලිතතාව ඔස්සේ මාධ්‍ය විචාරයට ලක් කරනවා. මාධ්‍ය විචාරයේ පාඩමෙන් අවකාශය. ධනය හා බලය අසමතුලිතතාවය සාකච්ඡා වෙන්නේ දරුවනේ මාක්ස් ආදී විචාරය තුල. මාක්ස් ආදී විචාරය තුල. තක තබා ගන්න උත්තරේ පා. දැන් ඔය විචාර සිද්ධාන්ත තුනක් තියෙනවා. ඒ තුන ගැන රචනාවේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොනවාද ඒ තුන? මාක්ස් ආදී විචාරය, ස්ත්‍රීවාදී විචාරය, මනෝවිශ්ලේෂණවාදී විචාරය. හරි? 18 උත්තරය 5. 19 ග්‍රාහකයා පිළිබඳ වඩා නිදොස් ප්‍රකාශය. ග්‍රාහකයා පිළිබඳ වඩා නිදොස් ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. ග්‍රාහක භූමිකාව ස්ථිරව පැවතීම. ග්‍රාහක භූමිකාව ස්ථිරව පැවතීම කියන එක වැරදිනේ. ග්‍රාහක භූමිකාව වෙනස් වෙනවනේ, හුවමාරු වෙනවනේ. දැන් ඔයාලා මට මොන හරි පණිවිඩයක් කියවුවොත්, ප්‍රශ්නයක් ඇහුවොත්, එතකොට ඕගොල්ලෝ සංනිවේදක වෙනවනේ. ඒ නිසා ග්‍රාහක භූමිකාව හැම විටම ස්ථාවර නැහැ. ග්‍රාහකයාට හැම විටම අර්ථකථනය කිරීමේ කුසලතාව පැවතීම. මේකත් වැරදීනේ. හැම විටම ග්‍රාහකයාට අර්ථකථනය කර ගැනීමේ කුසලතාව නැහැනේ. දැන් අපි හිතමු මේ වීඩියෝ එක බලනවා කියලා 2022 අවුරුද්දේ විභාගෙ ලියන දරුවෙක්. එයාට එකපාරම මේව තේරුම් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ග්‍රාහක කුසලතාවයේ හැම විටම ග්‍රාහකයාට හැම විටම අර්ථකථනය කිරීමේ කුසලතාව නැහැ. තේරුණාද? 4 වෙනි වර්ණය ග්‍රාහක සාක්ෂරතාව සම මට්ටමක නොපැවතීම. ඒක නිවැරදිනේ. ග්‍රාහකයාගේ සාක්ෂරතාව සම මට්ටමක නැහැනේ. ග්‍රාහකයාගේ සාක්ෂරතාව වෙනස්. ගොඩාක් ගීත අහපු කෙනෙකුට, ගොඩාක් ගීත විචාර අහපු කෙනෙකුට ගීත පිළිබඳ සාක්ෂරතාවය වැඩි. ගීත අහන්න නැති කෙනෙකුට, ගීත විචාර අහන්න නැති කෙනෙකුට ගීත පිළිබඳ සාක්ෂරතාවය අඩුයි. මොකද්ද උත්තරේ? එහෙනම් 19ට එන්න ඕන වඩාත් නිදොස් ප්‍රකාශය තමයි ග්‍රාහක සාක්ෂරතාව සම මට්ටමක නොපැවතීම කියන එක. හරි? උත්තරය 4. 20 වෙනි ප්‍රශ්නෙට යමු දරුවනේ. අන්තර්වර්තී sannivedanaye ප්‍රයෝජනයක් නොවන්නේ. sannivedana වර්ගවල ප්‍රයෝජනත් ඔබ මතක තියාගන්න ඕන වර්ග 6ෙම. හරි? රචනාවේ ප්‍රශ්න වලටත් එන්න පුළුවන් ප්‍රයෝජන 4ක් විස්තර කරන්න කියලාත් එන්න පුළුවන්. හරි? අන්තර්වර්තී sannivedanaye ප්‍රයෝජනයක් නොවන්නේ පෞරුෂ වර්ධනය හරි, සුසංකල්ප පෝෂණය හරි, තීරණ ගැනීම හරි,
නිර්මාණශීලීත්වය ගොඩනගා ගැනීම හරි අත්දැකීම් වර්ධනය තමයි ගන්න බැරි. උත්තරේ එන්න ඕන 5. හරි 21 ආකෘතියක් තියෙන්නේ A B C D සහ E කියලා මේක. දන්නවනේ මේ ආකෘතිය. A B C D E පොතේ තියෙන පොත බලා ගන්න A B C D E. දැන් මේ වගේ ආකෘතියක් ගත්තොත් මේක සංවේදකයා, පණිවිඩය, මාධ්‍ය, ග්‍රාහකයා, බලපෑම කියන එකනේ මේ අදහස් වෙන ලැස්වෙල් ආකෘතිය. උත්තරය 1. 22 ෂැනල් ඉවර ආකෘතිය ඉදිරිපත් වුණ වර්ෂයක් පිළිබඳ ප්‍රශ්නයක් ගන්න. සමහරට දරුවනේ වර්ෂයක් පිළිබඳ ප්‍රශ්නයක් ගන්න පුළුවන්. 1949 වර්ෂ. ලැස්වෙල් ආකෘතිය 1948 නේද? 23 ජන කතා වලට අයත් නොවන වර්ණය. උත්පත්ති කතා ජන කතා තමයි. ඉතින් මොන හරි උපත ගැන තියෙන කතා තියෙනවාද? බුලතේ උපත ගැන කතාවක් තියෙනවා. හරිද? ඊවට අපි කියන උප්පත්ති කතා කියලා. සත්ත්ව කතා වල තරහ ආවා සහ ඉබ්බා හරි ඔය වගේ සත්තු ඉන්න කතා වල තියෙනවා නරියා සහ මිදිවැල නේද? ඕන තරම් තියෙන්නේ. ඊළඟට දේව කතා තියෙනවා. දෙවියන් සම්බන්ධ කතා, කතරගම දෙවියන් සම්බන්ධව සමන් දෙවියන් සම්බන්ධව විෂ්ණු දෙවියන් ඕන තරම් තියෙනවා. ආශ්චර්යාත්මක කතා, කිසියම් ආශ්චර්යාත්මක සිදුවීම් සම්බන්ධ කතා. කෙටි කතා. කෙටි කතා කියන්නේ මේ නූතන සාහිත්‍ය කතා වර්ගයක් නේ. නිසා ජන කතා වලට අයත් නොවන වර්ණයේ ඉන්න ඕන 5 කෙටි කතා. 24 ජනමාධ්‍ය කාර්යභාරය පිළිබඳ හැරල්ලි ලැස්වේල් දක්වන අදහසක් වන්නේ. ජනමාධ්‍ය කාර්යභාරය පිළිබඳව කරුණු දක්වන අවස්ථා 3ක් අපිට ප්‍රධාන වශයෙන් හම්බ වෙනවානේ. එකක් තමයි මේ නියොයිස් වන් වර්ඩ් කෘති. අනිත් එක තමයි විල්බර්ෂාම්ගේ අදහස් 3. හරිද? අනිත් එක තමයි ලැස්වේල්ගේ අදහස් 3. දැන් අපි ලැස්වේල්ගේ අදහස් 3න් කොයි එකද අහනවා මෙතන තියෙන නිවැරදි අදහස. සමාජාන යෝජනය, සුපරීක්ෂණය, සහසම්බන්ධය, අර්ථකථනය, අධ්‍යාපනය. ජනමාධ්‍ය කාර්යභාරය පිළිබඳ ලැස්සෙල් දැක්වූ අදහස් තමයි සුපරීක්ෂණය. උත්තරය 2. 25 යුනෙස්කෝ අර්ථකථනයට අනුව එදිනදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට බඳින ලද ප්‍රකාශනයක යනුවෙන් දැක්වෙන්නේ ඔන්න තවත් තව නිර්වචනයක්. මේ තියෙන්නේ සංගරා පිළිබඳ නිර්වචනය. යුනෙස්කෝවේ සංගරා පිළිබඳ නිර්වචනය 25ට උත්තරය 2. 26 පළමු විද්‍යුත් ජනමාධ්‍ය. පළමු විද්‍යුත් ජනමාධ්‍ය මොකද්ද? ගුවන් විදුලිය. ජනමාධ්‍ය අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට මොනවාද? එකක් තමයි මුද්‍රිත, අනිත් එක විද්‍යුත්. විද්‍යුත් මාධ්‍ය වලට වැටෙනවා රූප වාහිනිය, ගුවන් විදුලිය නේද? මුද්‍රිත මාධ්‍ය වලට වැටෙනවා පුවත්පත්, සංගරා වගේ දේවල්. එතකොට පළමු විද්‍යුත් ජනමාධ්‍ය හැටියට සලකන්න ගුවන් විදුලිය. ගුවන් විදුලියෙන් පස්සේ රූප වාහිනිය. එහෙමනේ. තේරුණාද? උත්තරය එන්න ඕන 26ට 1. ඊට පස්සේ ලෝකව්‍යාප්ත ජාලය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලද්දේ ටීම් බර්නර්ස්-ලී 27ට උත්තරය 3. හරි World Wide Web කියන එක WWW කියලා නේද? අපි අන්තර්ජාලගත මාධ්‍යවලදී භාවිතා කරන ලෝකව්‍යාප්ත ජාල ක්‍රමය ටීම් බර්නර්ස්-ලී විසින් සොයා ගන්නවා 27ට උත්තරය 3. 28 ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටිය. ප්‍රථම කතානාද චිත්‍රපටි. කතානාද කියන්නේ හඬ දෙබස් ඇහෙන්නා වූ කතාවක් සහිත චිත්‍රපටිය. ඒ කියන්නේ ඊට කලින් තිබුණ නිහඬ චිත්‍රපටි. හරිද? ප්‍රථම කතානාද චිත්‍රපටියේ කඩවුණු පොරොන්දුව උත්තරය 4. 1947 අවුරුද්දේ තිරගත වෙන්නේ නේද? 29 මහාමාගේ හිඟවන්න යදෙන යාචකයාද දැන් ගනුදෙනු කරුණේ ස්මාර්ට් ෆෝන් එකකින් යයි දේශිකයෙකු කියා සිටීය. මෙම ප්‍රකාශයෙන් අදහස් වන්නේ හිඟවන්න යදෙන යාචකයාත් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ නවමාධ්‍ය භාවිතය සරල හා සාමාන්‍ය තත්ත්වයක් බවයි. 29ට උත්තරය 1. 30 මාධ්‍ය සාක්ෂරතාව ගොඩනැංවීම පිළිබඳ සිද්ධාන්තය ඇතුළත් නිවැරදි පිළිතුර. මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවැදෑරුම් සිද්ධාන්තය මේ අහන්නේ. බලමු අපි උත්තර. 1 ස්වකේන්ද්‍රයේ ස්වාභිමානයේ ස්වසංකල්පය. 2 ස්වකේන්ද්‍රයේ ඥාන ව්‍යුහයේ කුසලතා. 3 ස්වකේන්ද්‍රයේ ස්වපතේ ස්වසංකල්පය. 4 ස්වකේන්ද්‍රයේ ඥාන දර්ශනයේ කුසලතා. 5 ස්වාභිමානයේ ඥාන දර්ශනයේ කුසලතා. උත්තරේ එන්න ඕන 30ට මාධ්‍ය සාක්ෂරතාවයේ ත්‍රිවැදෑරුම් සිද්ධාන්තය මොකක්ද? ස්වකේන්ද්‍රය ඥාන ව්‍යුහ කුසලතා. හරි. 6 වෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක්. උත්තරේ 2. 31 ජනමාධ්‍ය දොරටුපාලකයන් විසින් මූලික වශයෙන් හා අවසාන වශයෙන් සිදු කරන්නේ. ජනමාධ්‍ය දොරටුපාලකෝ කියන්නේ තෝරගන්න අය, සංස්කරණය කරන අය නේද? නිවුස් එකක් ආවොත් නිවුස් එක කර්තෘ කෙනෙක් හරි
සංස්කාරක කෙනෙක් හරි තෝරගන්නවා නිවුස් කියන්නේ ප්‍රවෘත්ති තෝරගන්න. තෝරගත්තට පස්සේ උපගාතෘවරුන් ඒවා සංස්කරණය කරනවා. සෝදුපත් බලන මේ වගේ දීර්ඝ සංස්කරණ ක්‍රියාවලියකින් පස්සේ තමයි පුවත්පතකුණත් තොරතුරක් අපි ගාවට එන්නේ. ගුවන් විදුලියෙත් එහෙමයි රූපවාහිනියෙත් එහෙමයි. ඒ වගේ තොරතුරු පාලනය කරන්න ඒ වගේ තොරතුරු සංස්කරණය කිරීම කරලා තෝරා ගැනීම කරලා එකතු කිරීම කරලා අපිට එවන අයට අපි කියනවා දොරටු පාලකයෝ කියලා. ඒතර දොරටු පාලකයන්ගේ ක්‍රියාවෙන් අවසාන වශයෙන් සිද්ධ වෙන දේ තමයි උත්තරය තුන පණිවිඩ ගලා යාම පාලනය කිරීම. පණිවිඩ ගලා යාම පාලනය කිරීම. උදාහරණයක් හිතමු දැන් ඔන්න හිතමු දැන් ලංකාවේ පිනෝ මෙන්න මේ අනුරාධපුරයේ ඉන්න වාර්තාකාරව කොළඹ මාධ්‍ය ආයතනයට අනුරාධපුරයේ ඉන්න වාර්තාකාරව කොළඹ මාධ්‍ය ආයතනයට එවනවා කිසියම් සිද්ධියක් සම්බන්ධව ඡායාරූප පහක්. මෙතන පත්‍රෝ ඉසින්නේ ඡායාරූප පහෙන් එකක් තෝරගෙන පත්‍රය බලනවා. හරි එකයි පළවෙනි. එතකොට හතරක් මොකද වෙන්නේ? ඩස්බින් එකට යනවා. ඉවත් වෙනවා හතරක්. හරි. දැන් අපිට ඡායාරූප හතරක් අපිට ලැබුණේ නැහැ. එකයි අපිට ලැබුණේ. අන්න ඒකට අපි කියන තොරතුරු ගලා යාම මේ උත්පාදකයා විසින් මෙතන ඉන්නකු පත්‍රෝ හරි සංස්කාරක හරි විසින් මොකද කරේ? මේ ඡායාරූප හතරක් පාලනය කරා. ඒකට කියනවා දොළුපාල කාර්යය කියලා. හරිද? පණිවිඩ ගලා යාම පාලනය කිරීමයි 31ට උත්තරය 3. 32 පන්වර්ග ශාක අතු භාවිතා කොට ලොව මුල්ම කඩදාසිය නිපදවුයේ මුල්ම කඩදාසිය නිපදවන්නේ චීන ජාතිකයෝ පන්වර්ග ශාක අතු වර්ග ජලයේ දාලා ඒවා පල් කරලා ඒවා මේ ඒ තුලින් තමයි ප්‍රාථමික මට්ටමේ කඩදාසිය නිෂ්පාදනය කරේ චීන ජාතිකයෝ නේද? පුජ්‍යලයේ හැටියට ගත්තොත් අපි සලකනවා චීන ජාතික සායිලූන් කියන පුජ්‍යලයා කඩදාසිය සොයාගත් පුජ්‍යලයා හැටියට. උත්තරය 4. 33 එකම සිදුවීමකට අදාළ පුවත් සමහර විට පුවත්පත් දෙකක දෙආකාරයකට වාර්තා වන අවස්ථාවන් දක්නට ලැබේ. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ ඒ කියන්නේ එකම සිදුවීම පත්‍ර දෙකේ තියෙනවලු දෙවිදියකට. අපි හිතමු රියානතුරකින් එක පත්‍රයක තියෙනවා 50ක් තුවාල ලබලා කියලා තව පත්‍රයක තියෙන්න පුළුවන් 45ක් තුවාල ලබලා කියලා. ඒකට හේතුව තමයි උත්තරය 1 පුවත්පත් දෙකේ වාර්තාකරුවන් වෙනත් මූලාශ්‍ර වලින් තොරතුරු ලබාගෙන තිබී. අපි හිතමු දැන් ඊ අනතුරම කියලා එක වාර්තාකරුවෙක් X කියන පත්‍රයේ වාර්තාකරු පොලිසියෙන් අහනවා කී දෙනෙක් තුවාල ලබලාද කියලා. පොලිසිය කියන්න පුළුවන් ඒ වෙලාවේ ලැබිච්ච තොරතුරු අනුව 45යි කියලා. තව වාර්තාකරුවෙක් රෝහලෙන් අහන්න පුළුවන්. රෝහලෙන් කියන්න පුළුවන් ඒ වෙලාව වෙනකොට රෝහලට ඊට වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්න පුළුවන් සිද්ධියේදී. එකවරම සිද්ධියේ තොරතුරු හරියටම නිශ්චිත වෙන්නේ නැහැ නේ. නිසා රෝහලෙන් කියන්න පුළුවන් 50ක් කියලා. එතකොට මේ මූලාශ්‍ර කීපයකින් තොරතුරු ගන්නේ නැතුව වාර්තාකරුවා නිවුස් එක දුන්නොතින් පත්‍රයට පත්‍ර දෙකේ පළවෙනි දෙක. අර X කියන වාර්තාකරුවා කියනවා 45යි කියලා, Y කියන වාර්තාකරුවා කියනවා 50යි කියලා පත්‍ර දෙකක් යනවා. ඔබ ඕන තරම් මේ වගේ තත්ත්වයන් දැකලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ මූලාශ්‍ර වලින් තොරතුරු ගන්නකොට පත්‍ර දෙකෙන් මූලාශ්‍ර දෙකකින් තමයි අරගෙන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් යම්කිසි තොරතුරක් ප්‍රවෘත්තියකට තොරතුරු ගන්නකොට අපි මූලාශ්‍ර හැකිතාක් මූලාශ්‍ර වලින් තොරතුරු අරගෙන තොරතුරු තහවුරු කරගන්න ඕනේ. එතකොට තමයි නිවැරදිම තොරතුරු ගන්න පුළුවන් වෙන්නේ. 33ට උත්තරේ 34 මේ අතරින් පුවත්පත් විශේෂාංගයක් නොවන්නේ කොහොමද? දැන් පත්‍රවල තියෙනවා ප්‍රධාන සංදේශ වර්ග 3ක්. හරිද? ප්‍රධාන සංදේශ වර්ග 3ක් තියෙනවා. මොනවාද මේ සංදේශ වර්ග 3? 1 ප්‍රවෘත්ති. හරිද? 2 විශේෂාංග. 3 දැන්වීම. හරි? දැන් ඔන්න උත්තරේ එනවනේ. උත්තරය තීරු ලිපි කියන්නේ විශේෂාංගයක්. කතුවේ කියන්නේ විශේෂාංගයක්. කෙටි කතා කියන්නේ විශේෂාංගයක්. විචාරයක් පළ වුණොත් ඒකත් විශේෂාංගයක් හැටියට තමයි සැලකන්නේ. දැන්වීම කියන්නේ එහෙනම් විශේෂාංගයකට අයිති වෙන්නේ නැහැ. උත්තරේ 3. 35 වෝල්ටර් ලිප්මාන් විසින් 1922 දී රචනා කරන ලද කෘතිය. වෝල්ටර් ලිප්මාන්ගේ කෘතිය දරුවනේ ජනමතය. උත්තරය 3. 36 ආරක්ෂක තොරතුරු පිළිබඳ දැනුවත් කිරීම. සමාජ අවශ්‍යතා හා ආපදා තොරතුරු එක්රැස් කිරීම හා කඩිනමින් ඒවා පිළිබඳ සමාජය දැනුවත් කිරීම. ආදී අයත්තන ජනමාධ්‍ය කාර්ය මිනිවොයිස් වන් වර්ල්ඩ් කෘතියට අනුව කෘතියට අදාළව මොකක්ද කියලා අහනවා. ආරක්ෂක තොරතුරු දැනුවත් කිරීම, සමාජ අවශ්‍යතා පිළිබඳ ආපදා තොරතුරු දැනුවත් කිරීම ඔය වගේ දේවල් අයිති වෙන්නේ පුතා සුපරීක්ෂණ කාර්යයට. උත්තරය 3. ඊනවා නේද? හොඳ අවබෝධයකින් හිටියේ නැතුව ඉතින් අපිට සමහර ප්‍රශ්න නිවැරදිව උත්තර ලියා ගන්න බැරි වෙනවා. හරිද?
37 sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය ශේෂ්ත්‍රයක් ලෙස ආයතනගත කිරීමට පියවර ගන්නා ලද පුජ්‍යලයා. ශාස්ත්‍රීය ශේෂ්ත්‍රයක් ලෙස ආයතන විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ආයතනවල පාසල්වල ප්‍රධාන වශයෙන්ම ආයතනගත කිරීමට පියවර ගන්නා ලද පුජ්‍යලයා හැටියට අපිට ගත්තොත් අපිට ගන්න වෙන්නේ සලකන්නේ කවුද? විල්බර් ෂාම්, මහාචාර්ය විල්බර් ෂාම්. උත්තරය 3. විශේෂයෙන් 1940 දශකයේ තමයි එතුමා මේ sannivedana අධ්‍යයනයේ විශ්වවිද්‍යාලවල ආයතනගත කිරීමට පියවර ගන්න. ඉලිනොයින් කියන විශ්වවිද්‍යාලයේ පළමුවෙන්ම මේ විෂය ආරම්භ වෙන්නේ ඒ අනුව. උත්තරය 5. 38 විශ්වවිද්‍යාලවල sannivedanaya විෂයක් ලෙස ඉගෙනීම ආරම්භ කරේ විශ්වවිද්‍යාලවල ලෝකයේ sannivedanaya විෂයක් ලෙස ආරම්භ කරන්නේ 1940 දශකයේ. උත්තරය 4. ඊළඟට රූපවාහිනිය නැරඹීම නිසා දරුවන්ට සිදුවන බලපෑම් පිළිබඳ මුල්වර්ණ පරීක්ෂණ පවත්වන ලද විශ්වවිද්‍යාලය වන්නේ. රූපවාහිනිය නැරඹීම නිසා දරුවන්ට සිදුවන තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණ පවත්වනවා දෙදෙනෙක්. එක්කෙනෙක් තමයි මහාචාර්ය විල්බර් ෂා. අනිත් කෙනා තමයි පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායම. එහෙනම් මෙතන උත්තරේ එන්න ඕන රූපවාහිනිය නැරඹීම නිසා දරුවන්ට සිදුවන බලපෑම් පිළිබඳ මුල්වර්ණ පරීක්ෂණ පවත්වන ලද්දී. උත්තරය 2 පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය. 40 වෙනි ප්‍රශ්නය ටිකක් සාමාන්‍ය දැනීමත් එක්ක යන ප්‍රශ්නයක්. සම්මුඛ පරීක්ෂණයක් සඳහා නිවසින් එළියට බසින මාලාට පළමුව මුණ ගැසුනේ හිස් කලගෙඩියක් රැගත් කාන්තාවකි. මේ නිසා මොහොතක් පමා වී යෑමට තීරණය කළා. නේද? හිස් කලගෙඩියක් රැගත් කාන්තාවක් ඉදිරියට එන නිසා එයා චුට්ටක් බාධායි කියලා පරක්කු වෙලා යන තීරණය කළා. මේකට හේතුව අහනවා එක ශ්‍රව්‍ය sannivedanaya හා ජන විශ්වාස බැඳීම. ගන්න බෑනේ ශ්‍රව්‍ය නෙමෙයිනේ මෙතන. නේද? ඇහෙනව නෙමෙයිනේ. නේද? කලගෙඩියක් එන ගෑනු ළමයි කලගෙඩියක් අරගෙන එනවා ඇහුණ නෙමෙයිනේ දැක්කනේ නේද? දුෂ්ට sannivedanaya හා අභිචාර විදි බැඳී පවතින අවස්ථාව. දුෂ්ට sannivedanaya හරි අභිචාර විදි කියලා කියන්නේ ඊට වැඩි ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. අභිචාර විදියක් කියලා කියන්නේ අපි මොන හරි වත් පිළිවෙතක් කරා නම්. එහෙම කළේ නෑනේ. 3 දුෂ්ට sannivedanaya හා ජන විශ්වාස බැඳී පවතින. ඒක තමයි උත්තරේ. දුෂ්ට sannivedanaya හා විශ්වාසය. මොකද විශ්වාසය හිස් කලගෙඩියක් නැගත් කෙනෙක් ඉස්සරහට ආවොත් ඒක සුබ ගමනකට හොඳ නෑ කියලා අපි අතර විශ්වාසයක් තියෙනවා. හරි? උත්තරය 3 දුෂ්ට sannivedanaya හා ජන විශ්වාස බැඳී පවතින අවස්ථා. දැන් ඔබ දැකලා ඇති සමහර ලාවලට ඒකේ අනිත් පැත්තත් විශ්වාසයක් තියෙනවා. මොකද පිරුණු කලයක් අරගෙන ආවොත් හොඳයි කියලා. විවාහ මංගල උත්සවයක්. හරි මොන හරි අවස්ථාවකදී ඒකනේ නැන්දගෙනෙක් කර කවුරු හරි හිස් කලගෙ මේ පිරුණු කලයක් අරගෙන එන්නේ නේද? එහෙම නැත්නම් වතුරු වීදුවක් ඉදිරියට අරගෙන එන්නේ. උත්තරය 40ට 3. 41 වඩාත් විශ්වාසනීය ප්‍රවෘත්තියක් සකස් කිරීමේදී වාර්තාකරු හා මූලාශ්‍රය අතර සබඳතාවය ඉතා වැදගත් වේ. විශ්වාසනීය ප්‍රවෘත්තියක් සකස් කරනකොට වාර්තාකරුවයි මූලාශ්‍රය අතර සම්බන්ධය වැදගත් වෙනවා. වාර්තාකරුව කියන්නේ ප්‍රවෘත්තිය ගන්න කෙනා. හරිද? මූලාශ්‍රය කියන්නේ දෙන කෙනා නිවුස් එක නේද? ප්‍රවෘත්තිය දෙන කෙනා. මෙම් ප්‍රකාශයට අනුව දක්කල ප්‍රබල ප්‍රවෘත්ති මූලාශ්‍රය වන්නේ බලමු උත්තරය 41 උත්තර බලමු ප්‍රවෘත්ති සාකච්ඡා ප්‍රවෘත්ති නිවේදන දේශන හා රැසීම් නිල වාර්තා ද්විතීයික මූලාශ්‍රය. දැන් වාර්තාකරුව සහ මූලාශ්‍රය අතර හොඳ සම්බන්ධයක් තියෙන දරුවනේ ප්‍රවෘත්ති සාකච්ඡාව. ඔබ දන්නවා මේ දවස්වල දිනපතාම ප්‍රවෘත්ති සාකච්ඡා මේ වගේ 3 දිනක විතර තොරතුරු දෙනවා. ඊට පස්සේ මාධ්‍යවේදී මේ පැත්තේ ඉඳලා ප්‍රශ්න අහනවා. හරි? මාධ්‍ය සාකච්ඡා. දේශපාලන පක්ෂවල මාධ්‍ය සාකච්ඡා නේද? දැන් ඔබ දැක්ක පහුගිය දවස්වල කොරෝනා වෛරසය පැතිරෙන කාලේ දිනපතාම මාධ්‍ය සාකච්ඡාවක් තියෙන සෞඛ්‍ය ඇමතිතුමිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඊට පස්සේ අපේ කවුද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා යුද හමුදාපතිතුමා ඒ ආදී වශයෙන් මේගොල්ලෝ තොරතුරු දෙනවා. මේගොල්ලෝ ප්‍රශ්න අහනවා. දෙගොල්ලෝ අතර හොඳ සම්බන්ධයක් තියෙනවනේ. ඒ නිසා වඩාත් විශ්වාසනීය ලෙස තොරතුරු ගන්න පුළුවන්. උත්තරය 1 ප්‍රවෘත්ති සාකච්ඡා. ජනතාව හා ඔවුන්ගේ ගැටලු කෘතිය රචනා කරේ. දැන් කෘති 3ම පිළිබඳව ඔබට අවබෝධය අවශ්‍ය නිසා කෘති ගොඩක් කෘති 3ම නෙමෙයි කෘති සියල්ල පිළිබඳව අවබෝධය අවශ්‍ය නිසා කෘති පිළිබඳ ප්‍රශ්න කීපයක් මේ ප්‍රශ්න පත්‍රයේ දාලා තියෙනවා. ඒ නිසා හැම කෘතියක්ම ලිව්වේ කවුද කියලා ඔබ මතක තබා ගන්න. තේරුණාද? ජනතාව හා ඔවුන්ගේ ගැටලු කෘතිය රචනා කළේ ජෝන් ඩුවි. උත්තරය 3. 43 වෙනි ප්‍රශ්නය ආකෘතියක් ඇසුරින් අහන්නේ. ඔබ බලා ගන්න ආකෘතිය මෙහි දක්වා තිබෙන ආකෘතිය මෙන්න මේ විදිහේ ආකෘතියක් නැත්නම් තියෙන්නේ නේද? 1 2 3 4 5 හරි මේ විදිහට තියෙන්නේ. එනවනේ නේද?
ඉහත රූප සටහන අදාළ සංවේදන ආකෘතිය මේ වගේ ආකෘතියක් තියෙන ෂැනන් හා වීවර් ආකෘතිය. උත්තරය 3. ඊට පස්සේ 44 අංක 3 හා 6 මගින් දක්වා ඇත්තේ අංක 3. 3 මේ මාධ්‍ය තියෙන්නේ. මාධ්‍ය නේද? 3 මාධ්‍ය 6 බාධක. බාධක. එමත් අපි කියන එකට ഘോഷාව කියලා. මාධ්‍ය ഘോഷාව. නම් උත්තරය 4 මාධ්‍ය හා ഘോഷා. පණිවිඩය ගමන් කරන ක්‍රමයෙන් බෙදෙන්නේ. මේ පැත්තෙන් එන පණිවිඩය මේ පැත්තට යන්නේ. මේ ඉන්නේ ග්‍රාහකයානේ. ග්‍රාහකයාට යන්නේ මාධ්‍යයක් කරා. ඊළඟට 45 මෙම ආකෘතියේ වඩා සුවිශේෂී අංග 3ක් ඇත. එම අංග හඳුනා ඇත්තේ කුමන අංක මගින්ද? වඩා සුවිශේෂී අංග 3 තමයි මෙම ආකෘතියේ තියෙන මේ දෙක. දෙක මොකද්ද? සම්ප්‍රේෂකය. නැත්නම් සම්ප්‍රේෂකාගාරය. එහෙම නැත්නම් ආකේතකරණය. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මේ මූලය සංනිවේදකයා එවන පණිවිඩය මෙතනදී මොනවා බවට පත් වෙනවද? සංඥා බවට පත් කරනවා මෙතන. හරිද? දැන් මේ කියන කැමරාව තුළ මාගේ හඬ සහ මාගේ රූපේ සංඥාවක් බවට පත් කරලා තමයි ඔබගේ මේ ඔබගේ දුරකථනයට හරි ඔබගේ පරිගණකයට හරි ලැබෙන්නේ සංඥාවක් විදියට. අන්නේ සංඥාවක් විදියට හරවන්නේ මෙතනදී. මේකට අපි කියනවා සම්ප්‍රේෂකාගාරය කියලා. දැන් මේ මයික් එකේ කරන්නේ ඒක තමයි. මයික් එකේ මගේ හඬ හරිද සංඥාව බවට පත් කරනවා. හරි මේ සංඥාව මේ වයර් එක දිගේ තමයි මේ යන්ත්‍රයට ගමන් කරන්නේ. එතකොට මෙතනදී මේ හඬ සංඥාවක් බවට පත් කිරීමට කියනවා අපි සම්ප්‍රේෂකය සම්ප්‍රේෂකාගාරය ආකේතකරණය කියලා. ඒක මේ ආකෘතිය වැදගත් අංගය. මේ ඔබට ඔබේ පාසල් ගුරුවරු සහ ඔබගේ පන්තිවල ගුරුවරු හොඳින් පැහැදිලි කරලා ඇති. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබගේ ඉල්ලීම් කීපයක් ලැබිලා තියෙනවා මේ ආකෘති පැහැදිලි කරන්න, වර්ග පැහැදිලි කරන්න, ඥාන විව කුසලතා වගේ පැහැදිලි කරන්න. අපි එහෙමනොත් බලමු ඉදිරියේදී පොඩි පාඩම් කීපයක් ඔබට මේ ඉල්ලීම් ලැබෙන පරිදි අපි ගොනු කරගෙන යනවා. මේ දවස්වල ලැබුණාට පස්සේ වඩාත්ම සාධනීය ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්නම් මම. බස් මේක තමයි දෙක සම්ප්‍රේෂකාගාරය. ඊළඟට 2 4 මේක ඊළඟ වැදගත් අංගය. 4 කියන්නේ ග්‍රාහකස්ථානය. ග්‍රාහකස්ථානය. නැත්නම් ග්‍රාහකයා කියන්නත් පුළුවන්. ග්‍රාහකයා කියන්නේ එතන සිද්ධ වෙනවා විකේතකරණ කාර්යය. ඒ කියන්නේ දැන් මෙතන මේ සංඥා ලෙස මෙතන සංඥාවක් බවට පත් වෙන පණිවිඩය මෙතන ග්‍රාහකයාට ලැබුණාම ග්‍රාහකයේ සංඥා මොකද කරගන්න ඕන? අදහසක් බවට පත් කරගන්න. දැන් මෙහෙමනේ. ඔන්න දැන් මම ඔයගලන්ට එවන පණිවිඩය ඔයගොල්ලෝ තේරුම් කරගන්න. තේරුම් කරගන්න ක්‍රියාවලියට අපි කියනවා විකේතකරණය කියලා. ඒතර විකේතකරණය සිද්ධ වෙන්නේ ග්‍රාහකයා තුල. ග්‍රාහක ස්ථානයේ තුල. නිසා මෙතන විකේතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක මේ ආකෘතියේ වැදගත් අංග. 2 4 අනිත් එක 6. බාධක. තේරුණාද කියන්නේ? මෙතනදී තේරුම් කරලා දෙනවා. සංඥා බවට පත් කරනවා. මෙතනදී සංඥා තේරුම් ගන්නවා. ඒ ක්‍රියාවලිය දෙක වැදගත් මේ ආකෘතිය. අනිත් එක තමයි ഘോഷාව. බාධක. බාධක. ඒ කියන්නේ මේ ක්‍රියාවලියට බාධා සිද්ධ වෙනවා කියලා පෙන්නනවා ෂැනොන් හා වීවර්. බාධා සිද්ධ වෙන්න පුළුවන් කියලා පෙන්නනවා ෂැනොන් හා වීවර්. බාධා වර්ග දෙකක් මෙහිදී වැදගත් වෙනවා. මොකක්ද මේ බාධා වර්ග දෙක? අර්ථ බාධා සහ මාධ්‍ය බාධා. මේ ආකෘතියෙන් තමයි බාධක අඳුනලා දෙන්නේ නේද? ඔබෙන් අහුවොත් මේ විභාගෙදී බාධක මත පදනම් වූ ආකෘතිය මොකක්ද කියලා ෂැනොන් නියම. අර්ථ බාධා මාධ්‍ය බාධා. මම කියන දේවල් ඔබට වැටහෙන්නේ නැත්නම් අර්ථ බාධා. හරිද? ඔබට හරියට පේන්නේ නැත්නම් හෝ ඇහෙන්නේ නැත්නම් මේ බෝඩ් එක පේන්නේ නැත්නම් ඒකට කියනවා මාධ්‍ය බාධා කියලා. හරිද? පණිවිඩය ලැබෙයි දෙන ක්‍රමයේ තුල ඇති වෙන බාධා මාධ්‍ය බාධා. උත්තරය 45ට 2. 46 සංජානන හැකියාව වඩාත් වැදගත් වන්නේ සංජානන හැකියාව වඩාත් වැදගත් වන්නේ කුමන අංගයේද? සංජානන තේරුම් ගන්න ග්‍රාහකයන් හතරෙන් තමයි සංජානන හැකියාව වැදගත් වෙන්නේ. උත්තරය 4. 47 දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය මගින් මුල් වර්ග ආරම්භ කළ සංවේදන පාඨමාලාව. දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය ආරම්භ කරේ පාඨමාලාව මොකද්ද දරුවනේ? පුවත්පත් කලා වේදය. හරි? පුවත්පත් කලා වේදය. උත්තරය 44 3. 48 යමෙකුගේ ස්වකේන්ද්‍රීය වන්නේ ඔහුගේ ස්වකේන්ද්‍රයේ තියෙන්නේ සාක්ෂරතාව පාඩම. පැහැදිලිද? මාධ්‍ය සාක්ෂරතාවේ දී අපි කතා කරනවා ඥාන ව්‍යුහ ස්වකේන්ද්‍රීය ඥාන ව්‍යුහ සහ කුසලතා කියලා තේවදෑරුම් සිද්ධාන්ත.
ස්වකේන්ද්‍රය කියලා කියන්නේ කෙනෙකුගේ ඉලක්කගත අරමුණු නැත්නම් ඉලක්කගත අරමුණු පිළිබඳව තමන් තුළ ඇති දැක්ම. හරිද? ඕන කෙනෙක් එහෙම තියෙනවනේ කේන්ද්‍රීය අරමුණු. පැහැදිලිද? එතකොට යමෙකුගේ ස්වකේන්ද්‍රය වන්නේ ඔහුගේ ශක්තිය හා සැලසුම. ඔහුගේ අරමුණු ගොඩනැගෙන්න ඔහුට කොච්චර පෞරුෂත්වයක් තියෙනවද? ඔහුට කොච්චර ශක්තියක් තියෙනවද? ඔහුට කොච්චර බුද්ධිමය ශක්තියක් තියෙනවද? ඒ ශක්තිය අනුව ඔහු කොච්චර දුරට හොඳ සැලසුම් හදනවද? අන්නේ සැලසුම් වලටත් ශක්තියටත් අපි කියනවා ස්වකේන්ද්‍රය කියලා. තේරුණාද? 48ට උත්තරේ 1. 49 ගාමේ පන්සලේ ගාන්ටාරයෙන් බලාපොරොත්තු වන්නේ ගාමේ පන්සලේ ගාන්ටාරයෙන් බලාපොරොත්තු වන්නේ උත්තර බලමු. අවශ්‍යතාවයේ පරිදි යම් යම් පණිවිඩ ලබා දීම. ඒක සාමාන්‍ය දෙලීමත් එක්ක යන සංවේදන ප්‍රශ්න. පොයදාට පන්සලේ ශබ්ද පූජා සඳහා යොදා ගැනීම. ඒකත් හරියි. භික්ෂුන් වහන්සේලාට වේලා දැනුම් දීම. ඒකත් යමන්ටම හරියි. පන්සලට සිදුවන කරදරකදී ගම්මුන් ගෙන්වා ගැනීම. ඒකත් හරියි. පන්සලට ආරක්ෂාවක් හා අලංකාරයක් ලබා දීම. දැන් මේ උත්තර පහම හරි වගේ. නමුත් වඩාත්ම සුදුසු උත්තරය අපි හොයාගන්න බෑ නේද? උත්තරේ එන්න ඕන එක අවශ්‍යතාවයේ පරිදි යම් යම් පණිවිඩ ලබා දීම නේ. ඒක භික්ෂුන් වහන්සේලාට වෙන කරදරයකදී දැනුම් දීම වෙන්න පුළුවන්, පොය දැනුම් දීම වෙන්න පුළුවන්, මොනවා හරි දැනුම් දීමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගන්න ඕන උත්තරේ එක අවශ්‍යතාවය පරිදි යම් යම් පණිවිඩ ලබා දීම. 50 මහවැලි ව්‍යාපාරයේ අර්ථයේ මෙරට ක්‍රියාත්මක වූ ප්‍රජාගුවන් විදුලි සේවා පමණක් අඩංගු පිළිතුර. දැන් අපි කලිනුත් කතා කරා ප්‍රශ්න පත්‍ර 1 යටතේ ප්‍රජාගුවන් විදුලි ගැන යම් යම් ප්‍රදේශවල ජනයා වෙනුවෙන් විශේෂයෙන්ම මහවැලි කලාපයේ ප්‍රජාගුවන් විදුලි සේවා ආරම්භ කරා එම ප්‍රදේශයේ ජනතාවට සම්වර්ධන පණිවිඩ ලබා දෙන්න. හරි? එතකොට මේ ප්‍රජාගුවන් විදුලි ඒ ප්‍රදේශයේ ඉලක්ක කරගෙන ඒ ජනතාව වෙනුවෙන්ම තමයි පණිවිඩ සකස් කරන්නේ. ඒක මහවැලි ව්‍යාපාරයේ අර්ථයේ ප්‍රජාගුවන් විදුලි සේවා ගොඩක් ආරම්භ කරා. මෙතන උත්තරේ එක ගන්න ඕන අපි. එක තමයි ගන්න වෙන්නේ. බිරාඳුර කෝට්ටේ මහවැලි ව්‍යාපාරයේ අර්ථය ආරම්භ කරේ මහයිලුක්පල්ලම සහ කොත්මලේ ගුවන් විදුලි සේවා. 2 3 4 5 උත්තර ගන්න බෑ. ඒවට හේතු තියෙනවා. දැන් දෙක ගත්තොත් දෙකේ තියෙන රුහුණු ගුවන් විදුලි කියලා. රුහුණු ගුවන් විදුලි කියන්නේ ප්‍රාදේශීය සේවයක් නේ. නිසා ඒක ගන්න බෑනේ දරුවනේ. 3 තියෙනවා රජ රට. 4 තියෙනවා රජ රට. 5 තියෙනවා රජ රට. රජ රට කියන්නේ ප්‍රාදේශීය සේවා. හරි? රජ රට සේවය, රුහුණු සේවය, කඳු රට සේවය වගේ ඒවාට අපි කියන්නේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා කියලා. ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා ප්‍රජාවගේ නෙමෙයි. යම් කිසි විශාල ප්‍රදේශයකට හැමෝම. දැන් රුහුණු සේවය නම් මාතර තමයි තියෙන්නේ. නමුත් ඒක ලොකු ප්‍රදේශයකට නැහැ. ප්‍රජා නෙමෙයි ප්‍රාදේශීය. මේවා ප්‍රජා පොඩි ප්‍රදේශයක් තමයි ඉලක්ක කරන්නේ. හොඳයි අපි ප්‍රශ්න පත්‍ර අංක 2 ප්‍රශ්න 50 සාකච්ඡා කරලා අවසానයි. ඔබගේ කාලයත් මගේ කාලයත් කළමනාකරණය කර ගැනීම සඳහා මම අවශ්‍ය ටිකක් මේ අවශ්‍ය වේගයකින් තමයි පාඩම් ටික කරගෙන යන්නේ. අපි නැවතත් ඔබ හා සම්බන්ධ වෙමු 3 වන ප්‍රශ්න පත්‍රයෙන්. ඔබට සුබ දවසක්.